समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, බුද්ධ වචනය කියලා කියන්නේ අතිශය චමත්කාර ජනක කතාවක්. ඒ අතිශය චමත්කාර ජනක බුද්ධ භාෂිතය ජීවිතේ පුහුණු කරන ශ්‍රාවකයෙකුට, ජීවිතේ ගලප ගන්න මිනිස්සෙකුට සැලසෙන ප්‍රතිලාභය මරණින් එහා පැත්තේ අත්විඳින්න පුළුවන් එකක් නෙමෙයි. ඒක මේ ජීවිතයේ තුලදී ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැක ගන්න පුළුවන් ආධ්‍යාත්මික තත්වයක්. මෙහිදීම අත්දැක ගන්න පුළුවන් තත්වයක්. ඒක මරණින් එහා පැත්තට තල්ලු කරන්න පුළුවන් ස්වභාවයක් නෙමෙයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට පුළුවන් තරම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ මූලික පණිවිඩයේ සමග සමපාත වෙන පුද්ගලයෙක් හැටියට ජීවිතාවබෝධයේ දිශාවට, ධර්මාවබෝධයේ දිශාවට හැරෙන්න ඒකේ ප්‍රතිඵල මේ ජීවිතයේ තුලදීම ඔබට අත්දකින්න පුළුවන්. නිර්වාණය සම්බන්ධ ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් නොවුනත් නිවීමක් ඔබට හදාගන්න පුළුවන්. මොකද ලෝකය හැමදාමත් කැළඹිලා. ලෝකේ හැමදාමත් ඇවිලිලා. ඇවිලිච්ච ලෝකයට පිදුරු දාන්න ලෝකයා ලෑස්ති පිට ඉන්නවා. ඇවිලිච්ච ලෝකයට තවත් ඉන්ධන සපයන්න ලෝකේ බලාගෙන ඉන්නවා. නමුත් ඇවිලිච්ච ගින්නට වතුර දාන්න ලෝකේ සූදානම් වෙච්ච බවක්, ලෝකේ ලෑස්ති වෙච්ච පාටක් අපට පේන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ ඇවිලෙනකොට ලෝකේ හැම තැනින්ම අවුලවනවා අපිව. කොහොමද අපි ඇවිලෙන්නේ? ඇසට පේන රූපේ නිසා අපි ඇවිලෙනවා. කනට ඇහෙන ශබ්දේ නිසා අපි ඇවිලෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ නිසා අපි ඇවිලෙනවා. දිවට දැනෙන රසය නිසා අපි ඇවිලෙනවා. කයට දැනෙන පහස නිසා අපි ඇවිලෙනවා. මනසට නොඑක් ආකාරයෙන් ඒත්තු ගැන්වෙන ගොඩ නැගෙන නොඑක් ආකාරයේ සිතුවිලි ධර්මයන් නිසා අපි ඇවිලෙනවා. ඇවිලිච්ච ගමන් අපි ඇවිලිච්ච ගමන් ඇවිලෙන්න ඕන තරම් නිමිති ලෝකෙන් අපිට හම්බ වෙනවා. ඒ නිමිති අරගෙන ඇවිලීම කියන කාරණේට අපේ හිත බර නිසා, ඇවිලෙන්න අපි තුල කැමැත්තක් තියෙන නිසා අපි ඒ නිමිති අල්ලගෙන රාගයෙන් අවුලව ගන්නවා, ද්වේෂයෙන් අවුලව ගන්නවා, මෝහයෙන් අවුලව ගන්නවා. රාගයෙන්ද, ද්වේෂයෙන්ද, මෝහයෙන්ද ඇවිලිච්ච චින්තනයක් අපි පවත්වනවා. ඒ පවත්වන නිසාම අපි ලෝකයේ ඇවිලීම කියන කාරණය මත පමණක් පිහිටා ඉන්නවා. අපිට නිවෙනවා කියලා දෙයක් ගැන හැඟීමක් නැහැ. මොකද අපිට හුරු ඇවිලීමනේ. ඒ නිසා මේ ඇවිලෙන ලෝකයේ නිවීම ගැන කියනකොට අපේ නළල රැලි ගැන්වෙනවා. මොකක්ද මේ කියන විකාරය කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනාදිමත් කාලයක් තිස්සේ ඇවිලි ආපු ලෝකය අවුලුවන පැත්තටම පිදුරු දාන්න අතේ පිදුරු තියාගෙන ඉන්න ලෝකයක, ඇවිලෙන පැත්තටම ඇවිලෙන්න දීලා ඇවිලීම මුල් කරගෙන ඇවිලෙන්න උදව් කරන්න ඉන්ධන අතේ තියාගෙන ඉන්න ලෝකයක ඉන්ධන විසිකොට දමා, පිදුරු විසිකර දමා නැවත දර දාන්නේ නැතුව තමාව නිවෙන රහස බුදු කෙනෙක් හැර කවරෙක් මතු කරන්නද? බුදු කෙනෙක් හැර ලෝකේ ඒ කතාව කිසිවෙක්වත් දන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයේ සුවිශේෂත්වය. හොඳයි, මේ විදියට වැඩ කළොත් ඔබ ඊළඟ ජීවිතේ නිවෙනවමයි කියලා අනාගතේ පැනවීමක් බුදුරු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මේ මොහොතේ නිවීමේ පටිපාටිය පැහැදිලි කරන එකයි.
මේ මොහොතේ නිවෙන විදිය ගැන බුදුරජාණන් වහන්සේලා පැහැදිලි කරන්නේ. මරණින් එහා පැත්තේ නිවීමක් ගැන නෙමෙයි බුදුවරු අවධාරණය කරන්නේ. මේ මොහොතේ නිවෙන විදිහයි බුදුවරු මතක් කරන්නේ. ඔබ මේ මොහොතේ නිවෙන්න ලෑස්ති නම් බුද්ධ දේශනාව ලෑස්ති ඔබව නිවන්න. තියෙන ගැටලුව බුද්ධ දේශනාව නිවන්න ලෑස්ති වුණත් සමස්ත මානවයාගේ පොදු අදහස තුල නිවෙන්න සූදානමක් නැති හැඩයයි අර්බුදය. සමහර අය නිවෙන්න කැමැති වගේ හිතාගෙන ඉන්නවා. පිදුරු ටික අතේ හංගගෙන. සමහර වෙලාවට නිමුණා වගේ පෙන්නනවා. සමහර වෙලාවට ඇතුලේ හොඳට ගිනි පුපුරු තියාගෙන ගිනිදැල් නගින එක නවත්තලා දානවා. ගිනිදැල් නගින එක නවත්තලා දාලා මෙන්න බලන්න නිවිලා කියලා පෙන්නනවා. හැබැයි පිදුරු ටික හංගගෙන ඉන්නවා. ධර්මයේ බැහැර වෙනකොටම ආයෙත් පිදුරු ටික දාලා තමන්ම අවුලුව ගන්නවා. එච්චරට සංසාරේ පිච්චි ආපු නිසා පිච්චෙන එකම ශාන්ත කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. පිච්චෙන් අදාළ දේවල් ලෝකේ මිනිස්සු හොයනවා ගිහින්. ලෝකේ පිච්චෙන් අදාළ දේවල් ලෝකේ ගොඩාක් හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට ඒගොල්ලෝ ඒ පිච්චීමෙන්ම කුල්මත් වෙලා පිච්චීම කියන්නේ මහ දැවිලි හටගන්න දෙයක් කියලාවත් මානව වර්ගයා දන්නේ නැහැ. හැබැයි නිවුනහම තේරෙනවා පිච්චීම කියන එක මොනතරම් පීඩාකාරී වෙහෙසකර විඩාබර ස්වභාවයක්ද. නිවීමම නේද ශාන්ත. නිවීමම නේද ප්‍රණීත කියලා තමන්ට පේන්න පටන් ගන්නවා. තමන්ටම අත්දැක ගන්න පුළුවන්. ඉතින් එහෙම අත්දැකීමකට ලෝකයේ ලෑස්ති වෙනවා නම් නිවීම හැබැයි වර්තමානයේ ඉස්සරහට බලනකොට අපිට තේරෙනවා මේ වර්තමානයේ අත්දැකීම් වලින් ඉදිරියට ගිහින් බලනකොට තේරෙනවා ඉස්සරහට මිනිසුන්ට පිච්චෙන එක එපා වෙනවා. පිච්චිලා හෙම්බත් වුණාට පස්සේ මිනිසු කැමති වෙනවා නිවා ගන්න. නිවා ගන්නවා නම් බුදුදහම හැර ලෝකේ කවර ඉගැන්වීමකවත් නිවීමක් ගැන කතා කරන්නේ නැහැ. නිවෙන්න ඕන නම් ධර්මයට එන්න කියලායි පොදුවේ කියන්න තියෙන්නේ. ඇවිලෙන්න ඕන නම් ලෝකයට යන්න කියලායි කියන්න තියෙන්නේ. ඔබ නිවෙන්න කැමති වුණත් අපට වැඩක් නැහැ. ඇවිලෙන්න කැමති වුණත් වැඩක් නැහැ. නිවෙන්න අදාළ කතාව ඔබ ඉස්සරහ තියෙන එක විතරක් අපි කරලා පැත්තකට වෙලා අත් දෙක බැඳලා බලාගෙන ඉන්න එකයි බුද්ධ දේශනාව කරන්නේ. ඔබව බලෙන් අල්ලලා නිවන්න කිසිදු උවමනාවක් නැහැ. ඒක මානව චින්තනයේ කරන බරපතල අභියෝගයක් විදියටයි බුදුදහම සලකන්නේ. ඒ නිසා බලහත්කාරයෙන් ශ්‍රාවකයාව යොමු කිරීමක් බුද්ධ දේශනාව අගය කරන්නෙත් නැහැ. අගය කරලත් නැහැ. ඒ බඳු අගය කිරීමක අර්ථ සහිත භාවයකුත් නැහැ. පින්වත්නි, අද දේශනාවට මාතෘකාව විදියට ලැබිලා තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. දැන් කාලයකට කලින් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් අපි එක දේශනාවක් කළා. හැබැයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඔක්කොම කරන්නත් බැරි වුණ බවයි මම කල්පනා කරන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය, ඉන්ද්‍රිය භාවනාව කියලා බුදුදහමේ භාවනාවක් තියෙනවා. ඒකනේ මාතෘකාවෙම තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන කොහෙද? මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසක. අන්තිම සූත්‍ර 50 තමයි මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍ර 50 තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ කජංගලා කියලා නියම් ගමක. ඒ කජංගලා කියන නියම් ගමේ පින්වත්නි මුකේලු කියලා මහ කැලෑවක් තිබිලා තියෙනවා. ඒ මුකේලු කියන කැලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පාරිසරික කියලා ඒ ಭಾರತයේ හිටිය ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණෙක්. එයා බොහොම ප්‍රකට කෙනෙක්. විශාල ගෝල බාලයන්ට ගුරුහරුකම් දුන්න මිනිස්සෙක් පාරිසරික කියන්නේ. පාරිසරික මේ කිට්ටුවෙන් හිටියේ බුදුරජාණන් වහන්සේ කජංගලා කියන නියම් ගමේ මුකේලු කියන වනයේ වැඩ ඉන්නකොට පාරිසරික බ්‍රාහ්මණයාගේ හිටියා ප්‍රධාන ගෝලයෙක්. එයාගේ නම උත්තරමානවක. උත්තරමානවකට ආරංචි වුණා බුදුරජාණන් වහන්සේ මේ කජංගලාවට වැඩම කරලා මුකේලු කියන කැලෑව ඇතුලේ ඔන්න ඉන්නවලු කියලා ආරංචි වුණා.
ඉතින් ආරංචියට මෙයා දැන් පාරිසරිකගේ ප්‍රධාන ගෝලයෙක්නේ. මෙයා මේ ආරංචියට බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එතනින් යන ගමන් ඒ කැලෑව ඇතුළට ගියා. එතකොට කැලෑව ඇතුළට ගිහින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා බුදුරජාණන් වහන්සේ ළඟ සමග බොහොම සතුටු සාමීචයේ කතාවක යෙදුණා. කොහොමද ආගිය තොරතුරු විමසන්නේ. ඔබ වහන්සේ කවද්ද මේ කජංගලාවට වැඩි කියලා අහන්න ඇති. මුකේලු වනේ සනීපද කියලා අහන්න ඇති. දාන එහෙම ලැබුණද කියලා අහන්න ඇති. බුදුරජාණන් වහන්සේත් ඊට ප්‍රියමනාප භාෂණයක යෙදෙන්න ඇති. ඊට පිළිසඳර කතාවක යෙදෙන්න ඇති. මොකද බුදුරජාණන් වහන්සේ ආපු ගමම්ම වාඩි වෙන්න එහෙනම් මේ ධර්මය අහගන්න කියලා මේ ආපු ගමම්ම එහෙම බණ කියන සිරිතක් බුද්ධ දේශනාව තුල නැහැ. එහෙම බණ කියන්න බුද්ධ දේශනාව ලෑස්තිත් නැහැ. එහෙම බණ කියන්න උවමනාවකුත් නැහැ. මොකද එහෙම කියන්නේ පිරිස වැඩි කරගන්න උවමනාවනේ. බුදුරජාණන් වහන්සේට එහෙම Tamanගේ ගොඩ වැඩි කරගන්න උවමනාවක් තිබ්බේ නැහනේ. නිදහසේ මේ ලෝකේ උන්වහන්සේට අවබෝධ වෙච්ච කතාව ලෝකයට කියාගෙන ගියා. ලෝකයට කියාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක්ගේ ගෙදරකට යම් කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ පසුපස්සෙන් හඹා ගියා නම් ඒ හඹා ගියේ ඒ මනුස්සයා කෙරෙහි පවතින අනුකම්පාවෙන් නිසා මිසක් උන්වහන්සේට උවමනාවක් උන්නේ ශ්‍රාවක පිරිස වැඩි කරගන්න. මේ සසර දුක නිමා කරන පණිවිඩය කියලා ශ්‍රාවකයා සංසාරයෙන් එතර කරවන අදහස විතරමයි බුදු කෙනෙකුට තියෙන්නේ. පින්වත්නි අද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පාරිසරිකගේ ගෝලයා උත්තර මානවක බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා ඊතා පිළිසඳර කතාවක යෙදුණා. එක පැත්තකින් වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. අර හිතවත් කතාව ඉවර වෙලා මෙහෙම කිව්වා. දේශේති උත්තර පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. එයා කිව්වා ශ්‍රමණයන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අපිට මේ දවස්වල අපේ පාරිසරික කියන බ්‍රාහ්මණතුමා ඉන්ද්‍රිය භාවනාව කියලා දෙනවා. අපි මේ දවස්වල ඉන්ද්‍රිය භාවනාව ඉගෙන ගන්නවා ඉන්ද්‍රිය භාවනාව කරනවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ විමසුවා දේශේති උත්තර පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. හොඳයි උත්තර මේ පාරිසරික බ්‍රාහ්මණයා Tamanගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කොහොමද කියලා දෙන්නේ කියලා ඇහුවා. මොකද දන්නවා බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු රට පටලවගෙන ඉන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ ගරහා නොකර ඇහුවා මේ කොහොමද කියලා දෙන්නේ මේ දවස්වල කියලා ඇහුවා. එතකොට මේ පාරිසරික මේ උත්තර මානවක කියනවා දේශේති බෝ ගෝතම පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. බවත් ගෞතමයන් වහන්සේ පාරිසරික බ්‍රාහ්මණතුමා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ මෙන්න මේ විදියටයි. එහෙම යා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ විමසීමට ඔහු කියනවා ඉදබෝ ගෝතම චක්කුණා රූපන්න පස්සති සෝතේන සද්ධන්න සුනාති ඒවංකෝ බෝ ගෝතම දේශේති පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනಂತಿ. බවත් ගෞතමයන් වහන්සේ ඔය ගොඩාක් බමුණු බවත් ගෞතමයන් වහන්සේ කියලා තමයි කතා කරලා තියෙන්නේ. බවත් ගෞතමයන් වහන්සේ අපිට පාරිසරික කියනවා ඇසින් රූපය දැක්කාම ඒ දැකීම නිසා භාවනාව කැඩෙනවා. චක්කුණා රූපන්න පස්සති නපස්සති පස්සති නෙමෙයි නපස්සති. ඇසින් රූපය දකින්නේ නැත්තම් සෝතේන සද්දන්න සුනාති නසුනාති. කනින් ශබ්දය අසන්නෙත් නැත්තම් බවත් ගෞතමයන් වහන්සේ ඔන්න ඔය ආකාරයටයි පාරිසරික අපිට ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ. අපේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියලා දෙන්නේ ওই විදියටයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කතාවට උන්වහන්සේ මතක් කරනවා. උන්වහන්සේ මේකට ආපෝ කොහෙද එහෙම ඉන්ද්‍රිය භාවනාවක් තියෙන්නේ මහ මෝඩ මිනිස්සෙක් පාරිසරික එහෙම මොකක්වත් කියන්නේ කී නෑ. උන්වහන්සේ මතක් කරන උත්තරට ඒවං සම්තෝකෝ උත්තර අන්දෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති. පින්වත් උත්තර
ඔයා ඔය කියන කතාව සැබෑ ඉන්ද්‍රිය භාවනාව නම් පාරිසරිකගේ කතාව සැබෑ ඉන්ද්‍රිය භාවනාව නම් අන්දෝ භාවිත ඉන්ද්‍රියෝ භවිස්සති අන්ධ කෙනාට හොඳට ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා ඇති. අන්ධයෙකුට හොඳට ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා ඇති. බිහිරි තැනැත්තෙකුට හොඳට ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා ඇති. පින්වත් උත්තර අන්ධ කෙනා ඇසින් රූප දකින්නෙත් නෑ. බිහිරි කෙනා කනෙන් ශබ්ද අහන්නෙත් නැහැ. එහෙම කියලා කිව්වා. දැන් බලන්න මේ අදහස එතනම බින්දෙන්නේ නැද්ද? එතනම බින්දෙනවා. ඒවං මුත්තෝ උත්තර මානවක පාරිසරියන්තේ වාසී තුන්හි භූතෝ. ඒ වෙලාවේ දැන් උත්තර නෑ. ඇයි? උත්තරට උත්තර නෑ දැන්. මොකද? ඒවං මුත්තෝ උත්තරෝ මානවකෝ පාරිසරියන්තේ වාසී තුන්හි භූතෝ. තෘෂ්ටීන් භූත වුණා. පාරිසරික අතවැසි උත්තර මානවකයා නිශ්ශබ්ද වුණා. මංකු භූතෝ කියන්නේ මංකු භූතෝ කියලා කියන්නේ හැකිලුණා. ටිකක් අර කොන්ද කෙලින් තියාන හිටියම එකපාරම කොන්ද නමා ගන්න අපි. හැකිලුණා. පත්තක් කන්දෝ කොන්ද ටිකක් පාත් කරගත්තා. අදෝමුකෝ මුහුණ යටට හරව ගත්තා. ඇයි දැන් උත්තර නැහැ. මුහුණ යටට හරව ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ තියෙනවා පච්චායන්තෝ අපටිභානෝ නිසීදී වැටහීම් රහිතව බිම් බලාගෙන හිටියා. දැන් යාට උත්තර මොකක්වත් තිබුණේ නැහැ. කිසිම උත්තරයක් නැහැ යාට. බිම් බලාගත්තා, තෘෂ්ටීන් භූත වුණා, සද්ද නැතු වුණා. හැකිලුණා. ඒ මොකද බුදුරජාණන් වහන්සේ කියපු වචන දෙකෙන් තුنين මෙයාට මෙයාගේ සම්පූර්ණයෙන්ම මතේ බිඳ වැටුණා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඉන්න, මේ හැකිලිලා ඉන්න, ඇඟ පහළට හරවගෙන ඉන්න, මුහුණ යටට හරවගෙන ඉන්න, වැටහීම් රහිතව මොකද්දෝ මේකට උත්තර දෙන්නේ මොන විදියටදෝ කියලා හිතාගන්න බැරුව ඉන්න වෙලාවේ එයාගෙන් ආයි මොකක්වත් විමසන්න ගියේ නැහැ. මොකද එයා ලට්ටැනම ලොප් වෙලා ඉන්නේ. යාට ආයි කතා කරලා වැඩක් නැහැ. අමාරු වැටෙනවා. ඒ නිසා එතන ආනන්ද හාමුදුරුවොත් හිටියා. ඒ වෙලාවේ මෙයා මේ විදියට ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කතා කළා. ආනන්ද හාමුදුරුවන්ට කිව්වා මේ ආනන්ද මේ බුද්ධ ශාසනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා. පනානන්ද අරියස්ස විනී අනුත්තරා ඉන්ද්‍රිය භාවනා හෝති. ආනන්ද මේ ආර්ය විනී ධර්ම විනී තුලත් ඉන්ද්‍රිය භාවනාවක් තියෙනවා කියලා මතක් කළා. දැන් ආර්යයන්ට උත්තර නෑ මොකක්වත්. උත්තර මානවකට නිශ්ශබ්දයි. මොකද පාරිසරික කතාව එතනම බිඳිලා ගියා. පින්වත් ආනන්ද පාරිසරික බ්‍රාහ්මණතුමා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව කියා දෙන විදිහට නෙමෙයි ආනන්ද මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාව තියෙන්නේ. දැන් පාරිසරික කියනවලු රූප දකින්න නැතුව හිටියාම සද්ධාහන් නැතුව හිටියාම ඉන්ද්‍රිය භාවනාව වැඩෙනවා කියලා. එහෙම එකක් නම් නෙමෙයි අපි මේ ආර්ය විනය කියලා දෙන්නේ. දැන් ආර්ය හැකිලිලා අහගෙන ඉන්නවා දැන් මේක. බිම් බලන්න. මොකද මෙයාට මොකක්වත් උත්තරයක් දී ගන්න බෑ ඇත්තටම. මේ අහපු විදියට මොකක්වත් උත්තරයක් දෙන්න බෑ. ඒ කියන්නේ පුළුවන් තරම් රූප නොදැක්කම ඉන්න බලන එක තමයි මේ ලංකාවේ මිනිසුත් එහෙම හිතනවා. ඒ නිසා භාවනා කරන්න ඝන කැලෑවලට යනවා. පුළුවන් තරම් නිස් පුලුටක්වත් නැති තැනකට ගිහින් භාවනාවක් දියුණු කරනවා කියලා එහෙම යන්න උත්සාහ කරන අය ඉන්නවා. හුදේකලාව නිවනට බරයි තමයි. නමුත් හුදේකලාව තුලත් ඕන තරම් කෙලෙස් දෝරේ ගලන විදියට කල්පනා කර කර ඉන්න පුළුවන්. හුදේකලාවෙත් ඉතින් කෙනෙක් පුද්ගලෙක් නැති වුණාට මම දකින්න සමහර හුදේකලාවෙච්ච අය ඉන්නවා ජංගම දුරකථනයේ ඔබ ඉන්න අය. ඒ කියන්නේ හුදේකලාවට වෙලා ගිහින් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මම දන්න. කැලෑවේ ඉන්නේ ඒ වුණාට දුරකථනයේ අතහැර ගන්න බැරි මට්ටමට. දැන් මේ මම කියන්නේ ඒක අවශ්‍යතාවයේ තියෙන්න පුළුවන්. නමුත් දුරකථනයේ තියෙනවා කියන්නේ 500ක් විතර ඉන්නවා වගේනේ. 500ක් එක ඉන්නවා වගේ. මොනවද දුරකථනයේ හරහා කරගන්න බැරි අපිට? අතේ දුරින් 1000 2000ක් ඉන්නවා වගේ ජංගම දුරකථනයේ තියෙනවා කියන්නේ. ඔය සමහර ගිහි උදවියත් ආරණ්‍ය වලට එහෙම යනවා.
නමුත් ඉතින් එතන දුරකථනයේ අත්හැර ගන්න බැරි නම් එතන හුදකලාවේ අග්‍ර ප්‍රතිලාභය හදාගන්න පුළුවන් වේද කියලා අපි දන්නේ නැහැ. පුළුවන් නම් හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ ආර්ය විනයේදී පැහැදිලි කරනවා මේ ආර්ය විනයේ පවතින ඉන්ද්‍රිය භාවනාව ගැන. පාරිසරිකගේ ගෝලයා වෙච්ච උත්තර මානවකත් මේ කතාව අහගෙන ඉන්නවා. ඒතස්ස භගවා කාලෝ ඒතස්ස සුගතෝ කාලෝ යම් භගවා ආර්යස්ස විනී අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේසෙය්‍ය භගවතෝ සුතවා බික්කු දාරෙස්සන්ති භාග්‍යවතුන් වහන්සේ මෙහෙමනම් මේ භාග්‍යවතුන් වහන්සේ මේක ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න කාලයයි ඒතස්ස සුගතෝ කාලෝ සුගතයන් වහන්සේ එකට කාලයයි භාග්‍යවතුන් වහන්සේ අරියස්ස විනී අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේසෙය්‍ය භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනය යම් අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනා ධර්මයක් දේශනා කරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඒක අහලා දැනගෙන මතක තියාගන්න අපි ලෑස්ති දැන්. අපි ලෑස්ති පිටයි ඉන්නේ. තේනහානන්ද සුනාත සුනාහි සාදුකම් මනසිකරෝහි බාසිස්සාමි තේසේනම් පින්වත් ආනන්ද සවන් යොමුක අසණ්ඩ නුවණින් මෙනෙහි කරන්න මං කියලා දෙන්නම්. මං කියන්නම්. ඒවම් බන්තේතිකෝ ආයස්මා ආනන්දෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච. එහෙමයි කියලා ආනන්ද හාමුදුරුවෝ සකසුරුවන් වෙලා ලෑස්ති වුණා බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීලා ඉන්ද්‍රිය භාවනාව හගන්න. ඇත්තට මේ ඉන්ද්‍රිය භාවනාව කියන එක පුහුණු කරගන්න පුළුවන් නම් ආයේ කෙලින්ම නිවනට බරයි. නිවනමයි කුරු ගැන්විලා තියෙන්නේ. කතංචානන්ද අරියස්ස විනේ අනුත්තරා ඉන්ද්‍රිය භාවනං හෝති. පින්වත් ආනන්ද මේ ආර්ය විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාවක් තියෙන්නේ කොහොමද? ඔන්න බලන්න උන්වහන්සේ දේශනා කරන සැබෑ ඉන්ද්‍රිය භාවනාව. හරි ප්‍රබලයි මේක. ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝ එවං පජානාති. ආනන්ද මේ ශාසනයේ භික්ෂුව ඇහින් රූපය දැකලා රූපය දැක්කට පස්සේ එක්කෝ කැමැත්තක් හදා ගන්නවා. එක්කෝ අකමැත්තක් හදා ගන්නවා. එක්කෝ මනාප අමනාප දෙකම ඇති කර ගන්නවා. එක්කෝ මනාප වෙනවා, එක්කෝ අමනාප වෙනවා, එක්කෝ මනාප අමනාප දෙකම හදා ගන්නවා. එතකොට දැන් මේ ඉන්ද්‍රිය භාවනාව ගැනයි කියන්නේ. දැන් මේ ආර්ය විනී අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කොහොමද? දැන් භික්ෂුවක් විසින් භික්ෂුව කියන්නේ ධර්මයේ දියුණු කරන කෙනා විසින් චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඇහෙන් රූපයක් දැක්කම එක්කෝ මනාප වෙනවා, එක්කෝ අමනාප වෙනවා. එක්කෝ මනාපමනාප දෙකම හදා ගන්නවා පින්වත්නි. මනාපමනාප දෙකම හදා ගන්නවා. තංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. එතකොට මේ විදියට මනාපමනාප දෙකම ඇති වෙනකොට ඔහු මෙන්න මෙහෙම දැනගන්න ඕන කියන. ඒ කියන්නේ මනාපමනාපකම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් ඕන කෙනෙකුට. ඒක අසාමාන්‍ය දෙයක් විදියට භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැහැදිලි කරන්නේ. ධර්මයට ආපු කෙනාටත් සමහර දේවල් දකින්නකොට මනාපකම් ඇති වෙනවා, අමනාපකම් ඇති වෙනවා. මනාපමනාප දෙකම ඇති වෙනවා. ඉතින් මේ මනාපමනාපකම් දෙකම හංග ගන්න කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙම ඇති වෙනකොට මෙන්න මෙහෙම දැනගන්න කියනවා. මෙන්න මේ විදිහට දැනගන්න කියනවා. කොහොමද දැනගන්නේ? තංචකෝ සංකතං. දැනගන්න කියනවා මගේ හිත තුල කැමැත්තක් උපන්නා. අන්න එච්චරයි. මගේ හිත තුල අකමැත්තක් උපන්නා. හිත දිහා බලාගෙන ඉන්නේ නැති මිනිහෙකුට කැමැති අකමැති බව පෙනෙයිද? පෙනෙන්නේ නැහැ. මගේ හිත තුල කැමැත්තක් උපන්නා. මගේ හිත තුල අකමැත්තක් උපන්නා කියලා දැනගන්න කියනවා. කැමැත්තක් හෝ අකමැත්තක් උපන් බව එතනම දැනගන්න කියනවා. ඇත්තටම මේකම තමයි මේ අපිට චිත්තානුපස්සනාවෙත් කියන්නේ නේ. සරාගං මා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා කියන්නේ සරාගයක් උපන්නම සරාග සිතක් බව උපන් බව පළවෙනියෙන් දැනගන්න ඕන. ඒක තමයි සැබෑ භාවනාවේ මූලික පදනම. කැමැත්තක් උපන්නා නම් කැමැත්තක් උපන් බව දැනගන්නවා. අකමැත්තක් උපන්නා නම් අකමැත්තක් උපන් බවත් දැනගන්නවා. මනාප බවත් අමනාප බවත් දෙකම දැනගන්නවා පින්වත්නි. රූපය දකින්නකොට කැමැති මනාප අමනාපකම් ඇතිවෙන එක අතිශය සාමාන්‍ය තත්ත්වයක්.
එහෙම දැනගෙන කල්පනා කරන්න කියනවා තංචකෝ සංකතං. තංචකෝ සංකතං. මේක සකස් වෙච්ච දෙයක්. මේ මනාපමනාපකම සකස් වෙච්ච දෙයක්. සකස් වුණේ කොහොමද? හේතුඵල ධමයි. අන්න එහෙම දැනගන්න. කොහොමද ඇහෙන් රූපේ දකිනොත් මනාපමනාපකම ඇති වුණේ කොහොමද? මනාපමනාපකම ඇති වුණේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙලා සකස් වුණා. දකින මට්ටමාව දකිනකොට පින්නත්නි ඒ දකින ස්පර්ශ වුණා. ස්පර්ශය නිසා වින්දනයක් හටගත්තා. ස්පර්ශය නිසා මනාපකම ඔස්සේ සුඛ වේදනාවත් අමනාපකම ඔස්සේ දුක් වේදනාවත් ඇතුළු මේක සකස් වෙච්ච දෙයක් කියලා දැනගන්න කියනවා. මනාප අමනාප බව හේතුඵල ධමින් හැදිච්ච දෙයක් කියලා දැනගන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තංචකෝ සංකතං ඕලාරිකම් පටිච්ච සමුප්පන්න. මේ මනාප අමනාප බව උපන්න මේක හේතුඵල ධමින් හැදිච්ච දෙයක්. ඕලාරික ගොරෝසු දෙයක් මේක. ඉබේ පහළ වෙච්ච දෙයක් නෙමෙයි. ගොරෝසු දෙයක්. ඇසයි රූපයයි ඇසත් ගොරෝසුයි රූපයත් ගොරෝසුයි ඇසයි රූපයයි දෙක මුණ ගැහිම මත ඒ ඔස්සේ ඇතිවෙච්ච ගොරෝසු ක්‍රියාවලියක්. මානසිකාරය නිසා ඇතිවෙච්ච චක්කු විඥානය කියන්නේ ඇහැ පැත්තෙන් පහළ වෙච්ච හිත නිසා මේ ටික සංයෝග වුණා ස්පර්ශ වුණා. ස්පර්ශේ නිසාමයි මේ මනාපමනාපකම් ඇති වුනේ. එහෙමනම් මේක බොහොම ගොරෝසු ක්‍රියාවලියක් තියෙන්නේ. මේ කැමැත්ත අකමැත්ත බව හේතුඵල ධමින් හැදිච්ච දෙයක්. ගොරෝසු දෙයක්. පටිච්ච සමුප්පන්නම් පටිච්ච සමුප්පාද හේතුඵල ධමින්ම හැදිච්ච දෙයක්. හේතුන් නිසා ඉපදුණු ඵලයක්මයි මනාපකම. හේතුන් නිසා ඇතිවෙච්ච ඵලයක්මයි අමනාපකම. මනාපකමත් අමනාපකමත් එහෙම දෙයක්මයි. එතකොට එහෙම දකින්නකොට පින්වත්නි ඒ හිත තුල ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපෙක්ඛාති නිසා හේතුන් නිසා හටගත්ත ඵල ධර්මයක් නම් හේතුන් නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයටයි ආයිති. හේතුන් නිසා හටගත්ත දෙයක් නම් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයටයි ආයිති. ඒ නිසා හොඳම දේ තමයි මේ මනාප බව හෝ අමනාප බව නිසා මම මැදහත් වෙන එකයි වටින්නේ. ඇයි? ඔය මනාපකම හේතු නිරුද්ධ වෙනකොට ආයෙත් නැති වෙලා යනවා. අමනාපකමත් හේතු නිරුද්ධ වෙනකොට නැති වෙලා යනවා. ඒ නිසා යා කල්පනා කරන්න ඕන කියන ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපෙක්ඛාති යමක් ශාන්තනම් ප්‍රණීතනම් ඒ ශාන්ත ප්‍රණීත භාවය උපේක්ෂාව නිසාමයි. උපේක්ෂාව ඇති කරගන්න ඕන කියලා කල්පනා කරනවා. එහෙම ඇති කරගන්නකොට තස්සතං uppannං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං නිරුජ අර මනාපමනාප බව ඔක්කොම නිරුද්ධ වෙලා යන්න පටන් ගන්නවා. ඒ මනාපමනාප බව නිරුද්ධ වෙනකොට ඒ උපේක්ෂාව තුලම හිත පිහිටන්න පටන් ගන්නවා. උපේක්ෂාව තුලම හිත පිහිටනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා හරියට ඇස් ඇති පුරුෂයෙක් එක මේ වගේ දෙයක් කියනවා. උපේක්ෂාව තුලම හිත පිහිටන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒක හරියට මේ වගේ දෙයක්. කොහොම දෙයක්ද? ඇස් ඇති පුරුෂයෙක් හොඳට ඇස් පේන මිනිස්සෙක් ඇස් දෙක පියා ගන්නවා වගේ. ඇස් ඇති පුරුෂයෙක් ඇස් දෙක පියා ගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ මතක් කරන මේ පුද්ගලයා තුල කැමැත්ත අකමැත්ත පහළ වුණා නම් කැමැති භාවයත් අකමැති භාවයත් එතනම නිරුද්ධ වෙලා යනවා. දැන් බලන්න හිත තුල ඇති වෙන මනාපමනාපකම නිරුද්ධ කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය හරිම ලස්සනට පැහැදිලි කරනවා. එතකොට මනාප බව හෝ අමනාප බව හෝ මනාපමනාප බව ඇති වෙනකොට එතකොට මේක තුනක් විදියට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පෙන්වන්නේ. ඇති වෙනකොට ඒ ශ්‍රාවකයා තුල මනාපමනාප බව දකින්න ඕන වචන තුනකින්. කොහොමද දකින්නේ කිව්වේ? මේක සංකතයක්, සකස් වෙච්ච දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්, ඕලාරික දෙයක්. මෙන්න මේ තුන විදියට සකස් වීම, පටිච්ච සමුප්පන්න භාවය, ඕලාරික භාවය කියන කාරණා තුන ඔස්සේ දකිනකොට ඒ මනාපමනාප බව අයින් වෙලා ගිහින් ඒ පුද්ගලයාගේ හිත තුල, ඒ ශ්‍රාවකයාගේ හිත තුල ඒතං සන්තං ඒතං පනිතං යදිදං උපෙක්ඛාති යමක් ශාන්තයි ප්‍රණීතයි කියලා කතා කරන උපේක්ෂාවක් තියනවාද? අන්නේ උපේක්ෂාව තුල හිත පිහිටනවා කියලා කිව්වා. දැන් මේක අහගෙන හිටියා තවත් කෙනෙක්. කවුද?
මෙතන අහගෙන හිටියා උත්තර මානවකත්. දැන් පාරිසරිකගේ ඉන්ද්‍රිය භාවනාවට බරපතල පහරක් මේ බුද්ධ දේශනාවේ මතුවෙන්නේ. දැන් පාරිසරිකගේ මතය අභියෝගයට ලක් වුණා කියලා මෙයාට කරන්න දෙයක්වත් නැහැ. මොකද මෙයාට උත්තර නැහැ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ඉස්සරහා මෙයාට කියා ගන්න දෙයක්වත් නැහැ. දැන් මේක මේ උත්තර මානවකටත් නෙමෙයි කියන්නේ ආනන්ද හාමුදුරන්ගේ භාගතුන් වහන්සේ වදාරන්නේ මෙතන උත්තර මානවකත් ඉතින් මේක බොහොම සද්ද නැතුව අහගෙන ඉන්නවා මෙයාට කියා ගන්න දෙයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතංචානන්ද සේකෝ හෝති පටිපදෝ ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝතේනං uppannī මනාපේ uppannේ අමනාපේ uppannේන මනාපමනාපේ පට්ඨීයති හරියති jigucchati. ඒක ඊටාම ඉදිරියට ගියපු පියවර. දැන් ධර්මයට ආපු ශ්‍රාවකයාගේ ස්වභාවය පැහැදිලි කරලා එතනින් එහාට ගිහින් සේක පුද්ගලයා ගැන ඊළඟට කියනවා. දැන් මූලික වශයෙන් ධර්මයට ආපු කෙනා කොහොමද දකින්නේ? සංකතයක්, පටිච්ච සමුප්පන්න දෙයක්, හේතුන් නිසා හටගත්ත දෙයක්, ඕලාරික දෙයක් කියලා එයා දකින්නේ. ඊළඟට උන්වහන්සේ කියනවා ආනන්ද ඒ වගේම සේක පුද්ගලයා තුළ. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පන්න මේ තියරි එක හොත්තටම තේරුම් ගත්ත කෙනෙක්. සේක පුද්ගලයා තුළ මොන වගේ විදියටද ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ? එහෙමනම් ඉදිරියට කකුල තියලා ඒ කියන්නේ අර මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා හිතන විදියට වඩා පය ඉස්සරහට තියපු ශ්‍රාවකයෙක් විදියට එතන මතුවෙන්නේ. පින්වත් ආනන්ද ධර්මීය තුලම හික්මෙන, ධර්මීය තුලම ස්ථාවර වන, ධර්මීය තුලම ශක්තිමත් වෙච්ච සේක භික්ෂුවගේ ප්‍රතිපදාව මොන වගේ දෙයක්ද? අන්න දැන් එතනට තමන්ගේ හිත හදාගන්න මේ කතාව හරිම වැදගත්. අද මේ දේශනාවේ මාතෘකා පාඨ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මේක හරිම වැදගත් කතාවක්. කොහොමද? මේ ශාසනී භික්ෂුව කියලා කියන්නේ මේ හාමුදුරුවන්ටම නෙවෙයි. ධර්මයේ දියුණු කරන කෙනා විසින් ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා. ආනන්ද ඇසින් රූපයක් දකින විට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා වගේම රූපං දිස්වා uppajjati අමනාපං අමනාප බවක් ඇති වෙනවා. ඒක සේක බල පුද්ගලයා තුලත් වෙන දෙයක් පින්වත්නි. කෙනෙක් හිතන්න පුළුවන් මේ සේක ප්‍රතිපදාවට බැහැගත්තම මනාපමනාපකම් නැහැ කියලා. නැහැ. සෝවාන් වෙච්ච කෙනාටත් මනාපමනාපකම් තියෙනවා. මොකද කාමරාග පටිගේ ක්‍රියාත්මකයිනේ. සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙකුට මනාපමනාපකම් ක්‍රියාත්මකයි. හේතුව මොකද? කාමරාග පටිගේ නිරුද්ධ වෙලා නැහැ සංයෝජනවල. ඒ නිසා මේ සේක පුද්ගලයාටත් යමක් ඇහින් රූපයක්. හැබැයි මේ ඇහැට විතරක් කියන කතාවක් නෙමෙයි මේක. මේක කනටද, නාසයටද, දිවටද, කයටද, මනසටද ගලපා ගැනීමේ කුසලතාවය තමන් හදාගන්න. මේක මේ ඇස ගැන කතාවක්ම නෙමෙයි. මොකද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියනවා නම් පැය දෙකක් තුනක් කියන්න වෙනවා. දැන් මේ ඇස සම්බන්ධව සේක පුද්ගලයා දකින්න විදිය කියනවා. ඇහින් රූපයක් දකින්නකොට විටක මනාප බවත් විටක අමනාප බවත් මනාපමනාප දෙකම මිශ්‍ර වෙච්ච බවකුත් සේක පුද්ගලයාට ඇති වෙන්න පුළුවන්. ධර්මීට ආපු කෙනාට වගේම සේක ප්‍රතිපදාව ඉන්න කෙනාටත් කැමැති අකමැතිකම් ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ විදියට කැමැත්තක් ඇති වෙනකොට මනාපමනාප බවක් ඇති වෙනකොට සේක පුද්ගලයක පීඩාවක් විදියට දකිනවා. කොහොමද දකින්නේ? පීඩාවක් විදියට දකිනවා. මේ සූත්‍රයේ ලස්සන වචන තුනක් තියෙනවා. මොකද්ද? මනාපමනාපේන අට්ඨීයති හරායති jigucchati කියලා. අට්ඨීයති හරායති jigucchati. ඒ මනාපමනාපකම ඉදිරි පියවරක් විදියට යා දකිනවා. අට්ඨීයති හරායති jigucchati. මනාපමනාප බව පීඩාවක් වශයෙන්, ලැජ්ජාවට පත්විය යුතු දෙයක් වශයෙන්, පිළිකුල් සහගත දෙයක් වශයෙන් යා දකින්නේ. කොහොමද දකින්නේ? පීඩාවක් හැටියට, ලැජ්ජාවට පත්විය යුතු දෙයක් හැටියට, ඊට පස්සේ පිළිකුල් දෙයක් හැටියට. මෙන්න මේ විදියටයි මේ ශ්‍රාවකයා දකින්නේ. ඒතර මනාපමනාප බවක් ඇති වෙනකොට ඒ මනාපමනාප භාවය නිකම්ම මනාපයි අමනාපයි කියලා දැකලා පැත්තකට නොවි පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි සංකතයි කියලා දකින්න එකට එහාට ගිහින් එයා තවත් විදියට දකිනවා මේ ඇහෙන් දකින ඇහි ඇතිවෙන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ලැජ්ජාවට පත්විය යුතුයි.
මේ මනාපමනාපකම කියන එක පිළිබඳ ඇයි මේවා ඇතිවිලා නැති වෙලා යන ස්වභාවයට නම් අයිති ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයට අයිති ලෝකයක මම මේ මොකට මනාප වුණාද මොකට අමනාප වුණාද කියලා Tamanගෙම හිතින් දකින තැනකට හිත හදා ගන්න ඕන. එතකොට යාට මේ මනාපකම් ඇතිවීම පිළිබඳ හිතේ ලැජ්ජාවක් උපදිනවා. මොකටද මනාප වෙන්න කෝ දෙයක්? නාම රූප ධර්මයන් නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙලා යනවා නම් ඇති වෙච්ච තැනම කෝ මනාප වෙන්න දෙයක් ඇස සම්බන්ධව කෝ අමනාප වෙන්න දෙයක් ඇස සම්බන්ධව කියලා එයාට ලැජ්ජාවක් ඇති වෙනවා පිළිකුලක් ඇති වෙනවා කියන මනාපමනාප බව ගැන. රූපය ගැන නෙමෙයි. තමා තුළ ගොඩනැගිච්ච මනාපමනාප බව ගැන. මනාපමනාප බව ගැන පිළිකුල ඇති වෙනකොට රූපය ගැනද පිළිකුලක් ඇති වෙන්න පුළුවන් ඇහින් දකින්න. ඒ වගේම එයාට පින්වත්නි පීඩාවක් ඇතිද මේ මනාප භාවයේ නිසා මොනතරම් දුක් රැසක් හැදෙනවද මේ මනාපමනාපකම නිසා මොනතරම් පීඩාවක් හැදෙනවද විඩාවක් ඇති වෙනවද කියලා එයා තව විදුරටත් දකිනවා. දැන් බලන්න සීක පුද්ගලයා දැන් මුලින් බුද්ධ ශාසනයට ආපු පුද්ගලයා දැක්කේ කොහොමද? එයා දැක්කේ සංකතං සකස් වෙච්ච දෙයක් ඕලාරිකම් මේ ඕලාරික ක්‍රියාවලියක් නිසා මනාපමනාපකම් ඇති වෙන්නේ පටිච්ච සමුප්පාද වශයෙන් දැක්කා. දැන් මෙතන කකුල ඉස්සරහට තිබ්බා ඔන්න සීක පුද්ගලයෙක් දකින්න විදිය. සීක පුද්ගලයෙක් අර ටික ඔක්කොම දකින්නවා පටිච්ච සමුප්පාදයි ඕලාරිකයි සංකතයි කියන එකක් දකින්නවා. එතනින් ඉස්සරහට කකුල තියලා යා දකින්නවා කොහොමද? මේක ලැජ්ජාවටපත් වෙන්න ඕන. මෙතන හුදු නාම රූප ධර්ම ටිකක් ඇස සම්බන්ධව ඇති වෙන්නේ. පිළිකුලක් හදා ගන්න ඕන. මොකද නාම රූප ධර්මයකට මනාපමනාප වෙන එක මොනතරම් මෝඩකමක්ද කියලා එයා ගැඹුරෙන් දකිනවා සීක පුද්ගලයා. පීඩාවක් ඇටියට ඇහෙන් දකින රූපේ නිසා මනාපමනාපකම් ගොඩනගාගෙන මොනතරම් පීඩාවටපත් වෙච්ච වැඩපිළිවෙලක්ද මට තියෙන්නේ. මම මොනතරම් විඩාවකටපත් උනාද මොනතරම් පීඩාවකටපත් උනාද කියලා ඒ ක්‍රියාවලිය ASCII පින්වත්නි පිළිකුලක් ඇති වෙන්නේ. පීඩාවක් ඇති වෙන්නේ. මේක පීඩාවක් හැටියට පිළිකුලක් හැටියට ලැජ්ජාවටපත් විය යුතු දෙයක් හැටියටයි එයා දකින්නේ පින්වත්නි. අට්ඨියති හරායති jigucchati කියලා ඇහි ඇති වෙන ක්‍රියාවලිය වචන තුනකින් එයා අවබෝධ කරනවා. දැන් මේක තමයි දෙවෙනි පුද්ගලයාගේ ස්වභාවය. ඊළඟ එක තමයි පින්වත්නි දැන් ඔන්න පුද්ගලයෝ දෙන්නෙක් දකින්න විදිය. දැන් මේ ස්වභාවයේ දැක ඉන්නකොට මේ ආයතනික ලෝකය පිළිබඳ අට්ඨියති හරායති jigucchati කියන ස්වභාවයෙන් දකින්නකොට ඒ දැක්ම තුලම පින්වත්නි අර මනාපමනාපකම ටික ටික අඩු වෙනවා. අර මුලින් මනාපමනාපකම දැක්කට වඩා ඊටාම සියුම්ම මනාපමනාපකම දකින්න පටන් ගන්නවා. ඒ විදියට දකින්නකොට කතංචානන්ද අරියෝ හෝති භාවිතීන්ද්‍රියෝ. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ආනන්ද මේ ඉන්ද්‍රිය ධර්මයන් පරිහරණය කරන ආර්යයන් වහන්සේ කොහොමද මේ ඉන්ද්‍රිය පරිහරණය තුල ක්‍රියාත්මක වෙන්නේ? උන්වහන්සේ තුල ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ කොහොමද? දැන් මේ ඉන්ද්‍රිය භාවනාවේ අවදි තුනක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනාවෙන් පළවෙනි අවධිය තමයි භාවනාවක් හැටියට ඉන්ද්‍රියන් පරිහරණය තුල පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි සංකතයි කියලා දකිනවා. දෙවෙනි ඉන්ද්‍රිය භාවනාවේ ප්‍රශස්ත පියවර තමයි ඒ ඉන්ද්‍රිය පරිහරණය තුල මේ ඉන්ද්‍රිය අධ්‍යක්ීම් මුල් කරගෙන අට්ඨියති හරායති jigucchati කියන පරයයන් බලන ඕන පියවර දෙකයි. තුන්වෙනි පියවර තමයි ආර්ය ස්වභාවයට ආර්යයන් වහන්සේ කියන්නේ කොහොමද කෙනෙක්ද? එයා තුල ඒ බඳු උත්තමයෙක් තුල ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ කොහොමද? අරියෝ හෝති භාවිතේන්ද්‍රයෝ. ඒ ආර්යයන් වහන්සේ තුල ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නේ කොහොමද? ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්න දෙයක් නැහැ. වැඩිලා සම්පූර්ණ වී ඇත්තේ කොහොමද? එතන මතක් කරනවා ඉදානන්ද බික්කුණෝ චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං සෝ සචේ ආකංකති පටික්කූලේ අපටික්කූල සංඤී විහෙරෙයන්ති අපටික්කූල සංඤී තත්ත විහෙරති සචේ ආකංකති අපටික්කූලේ පටික්කූල සංඤී විහෙරෙයන්ති
පටික්කුල සංඤේ තත්ත විහෙරති සචේ ආකංකති පටික්කුලේච අප්පටික්කුලේච අප්පටික්කුල සංඤේ විහෙරේ යන්ති අප්පටික්කුල සංඤේ තත්ත විහෙරති සචේ ආකංකති අප්පටික්කුලේච පටික්කුලේච පටික්කුල සංඤේ විහෙරේ යන්ති පටික්කුල සංඤේ තත්ත විහෙරති සචේ ආකංකති. මේ විදිහට කියාගෙන යනවා මේ ආර්ය ස්වභාවයටපත් වෙච්ච කෙනෙක් කොහොමද ඉන්ද්‍රිය භාවනාව යා තුල සම්පූර්ණ ඒ උත්තමයා තුල සම්පූර්ණ වෙලා තියෙන්නේ කියන පණිවිඩය. කොහොමද මේ බඳු උත්තමයෙක් තුල ඉන්ද්‍රිය භාවනාව සම්පූර්ණ වෙලා තියෙන ඕන තුන්වෙනි පියවර. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ භික්ෂුව විසින් ඇසින් රූපයක් දැක්කාම මනාප භාවයක් ඇති වෙනවා අමනාප භාවයක් ඇති වෙනවා ඒ වගේ මනාපමනාප භාවය දෙකම ඇති වෙනවා ඒ තුල කැමැතිනම් පිළිකුල් අරමුණ පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්නවා. එහෙමනම් මේ යම් කෙනෙක් තුල මනාපමනාපකම් ඇති වෙනවා නම් ඒ මනාපමනාප භාවයන් ඇතිවීම තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම ඒ උත්තමයා තුල පිළිකුල් රහිත සංඥාවෙන් ඉන්න ඕන. ඒ කියන්නේ විශේෂ පිළිකුල් භාවයක් හෝ පිළිකුල් සහිත භාවයකින් රහිතව වාසය කරනවා. පිළිකුල් රහිත අරමුණින් පිළිකුල් සංඥාවෙන් ඉන්න ඕන. කියන්නේ යථාර්ථ මේ කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මම මේක හකුලවල ඔබට කියනකොට තේරෙවි. මේ පාලි වාක්‍යයේ තියෙන එකම මම මේ තෝරලා කියන්නේ මෙතන. ඊට පස්සේ පිළිකුල් රහිත අරමුණේ පිළිකුල් සංඥාවෙන් කැමැතිනම් පිළිකුල් රහිත අරමුණේ පිළිකුල් සංඥාවෙන් ඉන්න ඕන. පිළිකුල් සංඥාවෙනුයි වාසය කරන්න. කැමැතිනම් පිළිකුල් අරමුණෙත් පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් රහිත සංඥාවෙත් ඉන්න ඕන. පිළිකුල් රහිත සංඥාවෙනුත් වාසය කරන්න ඕන. කැමැතිනම් පිළිකුල් අරමුණෙත් පිළිකුල් රහිත අරමුණෙත් පිළිකුල් සංඥාවෙනුත් ඉන්න ඕන. මේ විදිහට ඒ පුද්ගලයාගේ නුවණින් විමර්ශනය ගැන කියනවා. මේක කාටවත් සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. මම ඔබට මේ විදිහට කියන්නම්. ඇහෙන් රූපයක් දැක්කට පස්සේ රූපේ යථාර්ථය පිළිබඳ සිහිනුවණින් ඉන්නවා. ඒ සිහිනුවණින් ඉන්නකොට යථාර්ථය පේනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වෑයම් කිරීමකින් තොරව පේනවා. ඒ නිසා සංඥාව හිටින්නේ. මේ සංඥාව ගැන සංඥා රහිතව වාසය කරනවා කියලා නෙමෙයි කියන්නේ. සංඥාව හිටින්නේ. දැන් අපි තුල මනසේ සංඥා හිටිනවා. ඇහින් දකින්න රූපේ යථාර්ථය අත්දකලා තියෙන නිසා ඒ යථාර්ථය નિરાයාසයෙන් ඒ හිත තුල උද්ගත වෙන නිසා සංඥා රහිතයි. ඇහින් දකින්න රූපේ පදනම් කරගෙන සංඥා මනස හිටින්නේ. කනින් අහන ශබ්දේ පදනම් කරගෙන ඒ ශබ්දේ ඇසුරු කරගෙන සංඥාව මනස හිටින්නේ. නාසයෙන් අත්දකින්න ගඳ සුවඳ පදනම් කරගෙන ඒ සංඥාව මනස තුල හිටින්නේ. දිවෙන් ගන්න රසයේ පදනම් කරගෙන ඒ රසයේ කොයිතරම් රසයක් වුණත් මොනතරම් මනාප ආහාරයක් වුණත් මොනතරම් අමනාප ඕලාරික අප්‍රිය ගොරෝසු ආහාරයක් වුණත් ඒ සංඥාව තුල මනස හිටින්නේ නැහැ පින්වත්නි. ඒ හිටින්නේ නැති තැනකට ඒ උත්තමයාගේ හිත ඇදිලා තියෙන්නේ අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල කොයිතරම් මනාප ස්වභාවයක් තිබ්බත් මොනතරම් අමනාප ස්වභාවයක් තිබ්බත් ඒ මනාප අමනාපකම් පදනම් කරගෙන සම්පූර්ණින් අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන යථාර්ථය දැකලා තියෙන නිසා ඒක નિરાයාසයෙන් Tamanගේ හිත තුල උද්ගත වෙච්ච තත්වයක් නිසා සංඥා හිටින්නේ දැක්ක තැනම අතහැරිලා යනවා අහපු තැනම අතහැරිලා යනවා දැනුණු තැනම අතහැරිලා යනවා. පිළිකුල් සහිත අරමුණෙත් පිළිකුල් රහිත අරමුණෙත් ඒ දෙකේම බැහැර කොට මනා සිහිනුවණින් උපේක්ෂාවෙන් ඉන්නවා. පිළිකුල් සහිත අරමුණෙත් පිළිකුල් රහිත අරමුණ. ඒ කියන්නේ මනාප අරමුණක් ආවත් අමනාප අරමුණක් ආවත්. ඒකයි මෙතන පිළිකුල් සහිත පිළිකුල් රහිත කියලා කියන්නේ. මනාප සහිත අරමුණක් ආවත් මනාප රහිත අරමුණක් ආවත් කිසිදු සංඥාවක් ගන්න නැතුව මනා සිහිනුවණින් යුතුව උපේක්ෂාවෙන් ඉන්නවා. ඒක අමුතුවෙන් දත්මිටි කාලා හදාගත් එකක් නෙමෙයි. નિરાයාසයෙන් හිත තුල උද්ගත වෙච්ච තත්වයක් විදියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. එතන උපේක්ෂාව හරිම
ප්‍රශස්තයි. උපේක්ෂාවේ අවදීන් තුනක් පැහැදිලි කරන්නේ මෙතන નિરાයාසයෙන් උපදින උපේක්ෂාවක් තමයි තියෙන්නේ. මුල්ම පුද්ගලයා Taman මේ කියන්නේ මේක සකස් වෙච්ච දෙයක්, පටිච්ච සමුප්පන්න දෙයක්, කෝලාරික දෙයක් කියලා ඉන්ද්‍රිය අත්දැකීම් පදනම් කරගෙන එයා ගොඩනගා ගන්න ඕන. සීක පුද්ගලයා විසින් එයත් වැඩිමක් තුලම කරගන්න ඕන දෙයක්. එයා ඇහෙන් දකින රූපය තුල මනාපමනාපකම් ඇති වෙනකොට ඒ මනාපමනාපකම් ඇති වෙච්ච තැනක අර jigucchati harayati ආදි වශයෙන් දකින්න ඕන. ඒ දකින්න එකත් වෑයම් කරලා කරගන්න ඕන. දැන් මෙතන එහෙම නැහැ. අත් දකින්න ඉන්ද්‍රියන් පරිහරණය කරන කොට පිළිකුල් සහිත අරමුණක් ආවත් පිළිකුල් රහිත අරමුණක් ආවත්. ඒ කියන්නේ මනාප රූපයක් ආවත් අමනාප රූපයක් ආවත් පින්වත් මේ දෙකෙන්ම බැහැර වෙලා මනා සිහිනුවණින් උපේක්ෂාවෙන් හිත පවත්වන එක નિરાයාසයෙන් උද්ගත වෙන ස්වභාවයක්. ඒකම තමයි ඔය සංකාර උපේක්ෂාව කියලා එහෙමත් ධර්මයේ පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඉතිකෝ ආනන්ද දේසිතා මයා අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේසේතෝ සේක පටිපදෝ දේසේතෝ අරියෝ භාවිතේන්ද්‍රියෝ ආර්ය භාවිතයත් ආනන්ද සේක ප්‍රතිපදාවේ භාවිතයත් ඒ වගේම අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව ගැනත් මම ඔබට මෙන්න දේශනා කළා. මේක හොඳට අහලා දරා ගන්න. ආනන්ද ශාස්ත්‍රූන් වහන්සේ නමක් අනුකම්පාවෙන් කළ යුතු යමක් කළ යුතු නම් මම මෙන්න දැන් කළා. ඒ කියන්නේ මේක දේශනාවක් ඇති නිවනට කියලායි මේ කියන්නේ. එක දේශනාවක් ඇති නිවනට. උන්වහන්සේ මතක් කරනවා ආනන්ද යංකෝ ආනන්ද සත්තාරං කරණීයං ශාවකානං හිතෝසිනා අනුකම්පකේන අනුකම්පා උපාදාය කතං බෝතං මයා ආනන්ද මම අනුකම්පාවෙන් මොනවා හරි කරන්න ඕන නම් මම ඕන අනුකම්පාවෙන් කළ යුත්තේ දැන් කරලයි තියෙන්නේ. තවත් කර යුතු දෙයක් නැහැ. ඒ නිසා ආනන්ද ඒතානි ආනන්ද රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤා ගාරානි ඥායතානන්ද මා පමාදත්ත. ඒ නිසා ආනන්ද දැන් රුක්ෂ මූලගතව මේ විදියට හිත පුහුණු කරමින් ධ්‍යානම වඩන්න පමා වෙන්න එපා. පස්සේ පසුතැවිලි වෙන්නත් එපා. මේක තමයි ආනන්ද යතාවෝ අම්හාකං අනුශාසනීති. මේක තමයි මගේ අනුශාසනාව. ආනන්ද හර බොහොම සතුටින් මේ භාවිතේ පිළි අරගත්තා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙන් නිමා වෙනවා. ඔබ හැම දිනාටම ධර්ම අවබෝධය